අයිබෝවන් අපි අද විශේෂ සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් කරමු කියලා කතා වුණා ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන්. ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන් අපි කරන මේ සාකච්ඡාව ගුත්තිල කාව්‍යයේ කවි 38ක් මත පදනම් වෙලා තියෙනවා. ඒ කවි 38 සාමාන්‍ය පෙළ අයටත් උසස් පෙළ අයටත් පොදුවේ සාහිත්‍ය විෂය යටතේ අධ්‍යයනය කරන්න තියෙන කවි 38ක්. එතකොට සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය අධ්‍යයනය කරනකොට දැන් අපි පළමුවෙනි දේ තමයි කවියක් රස විඳීම සඳහා කියවීමත් අධ්‍යයනය සඳහා කියවීමත් කියන්නේ දෙකක්. රස විඳීම සඳහා කවියක් කියවනකොට අපි ඒ කවියේ අර්ථ රසය හා ශබ්ද රසය කියන රස දෙක වින්දනය කරමින් ආස්වාදයක් ලබනවා. කවියක් අධ්‍යයනය කරනකොට අපි ඒ අර්ථ රසයට හා ශබ්ද රසයට හේතු උනේ මොන කරුණුද කියලා හොයලා ඒවයි පවතින විශේෂ ලක්ෂණ උචිත අනුචිත භාවය ආදී ගැන සැලකීමක් කරනවා. ඒ අනුව කාව්‍ය රසවින්දනය කියලා කියන්නේ අපිට අපේ පුද්ගලික මානසික ක්‍රියාවලියක්. කාව්‍ය විචාරය කියලා කියන්නේ එම මානසික ක්‍රියාවලියට තුඩුදුන් හේතු. එම මානසික ක්‍රියාවලිය මත හටගත් සිදුවීම් සියල්ල අනාවරණය කර දැක්වීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි විචාරය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් විචාරය නිර්වචනය වෙන්නේ විචාරෝ තත්ව නිර්ණය කියන නමින්. විචාරෝ තත්ව නිර්ණය. ඒ කියන්නේ විචාරය යනු නිර්මාණයක පවතින ඇති තතු සැබෑ තත්වය නියම ස්වરૂපය අනාවරණය කර දැක්වීමේ ක්‍රියාවලිය. එතකොට අපි අද විශාල වශයෙන් කවි පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්නේ නැහැ. සීමිත කාලයක් අපි සූම් තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරනකොට අපිට තියෙන්නේ. එතකොට මම ඔයගලට පැහැදිලි කරන මේ දේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුරු කරගෙන කරන පැහැදිලි කිරීමක් වුණත් බොහෝ වෙලාවට ඕනෑම කවියක් සම්බන්ධයෙන් ඔබ විචාරයක යෙදෙනකොට මේ කතා කරන කරුණු ඔබට වැදගත් වෙන්න පුළුවන්. දැන් සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය විචාරයට බඳුන් කරනකොට ඒවා විචාරයට බඳුන් කිරීම සඳහා අපි භාවිතයට ගන්නේ සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම තමයි ප්‍රමුඛ වශයෙන්. සංස්කෘත කාව්‍ය විචාර ධර්ම මත පදනම් වෙලා තමයි අද දවසේ මේ සාකච්ඡාව මම ඔබට කරන්න අපේක්ෂා කරන්නේ. එතකොට මෙතනදී අද සම්බන්ධ වෙනවා අපිත් එක්ක විශේෂයෙන්ම ජාතික රූපాయని සංස්ථාවේ අධ්‍යාපන අංශයේ වැඩසටහන් නිෂ්පාදිකා ජාතික පාසල ඇතුළු ඔබ සමග ගුත්තිල කාව්‍යයේ විරිත් වලට අදාළ කවි තාලයට ගායනා කරන්න සංගීත විශාරදවරියක් ඇය මම පසුව හඳුන්වලා දෙන්නම්. අපේ විශ්වවිද්‍යාලයේ අප සමග එකට අධ්‍යයනය කළ තව එවැනි ගුරුවරු කීප දෙනෙක් අද එකතු වෙනවා. මං කාලානුරූපව ඔබට හඳුන්වා දෙන්න අදහස් කරනවා. එතකොට දැන් ඔයගොල්ලෝ යම් සටහනක් හදා ගන්නවා නම් දැන් මෙන්න මේකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කවියක ස්වરૂපය මොකක්ද කියන එක. දැන් මෙන්න මෙයාව අපි නම් කරමු කාව්‍ය පුරුෂයා. මෙයා තමයි කාව්‍ය පුරුෂයා. හරිද? කාව්‍ය පුරුෂයා අපට පුළුවන් බෙදන්න කොටස් දෙකකට. හරිද? එකක් තමයි අපි ශබ්ද කියලා කියන්නේ. අනිත් එක තමයි අනිත් අර්ධය තමයි අර්ථ කියලා කියන්නේ. එතකොට මේක අර්ධය කියලා කිව්වට මෙහෙම බෙදුවට මේ දෙක පවතින්නේ කවියක එකට එකතු වෙලා. මේ දෙකම එකක් විදිහට පවතින. හැබැයි
ඔබ දැනගෙන සිටිය යුතු තව වැදගත් දෙයක් තමයි අර්ථ කවියක පවතින්නේ ශබ්ද කවියක පවතින්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන වාක්‍යයක අර්ථ හෝ ශබ්ද පවතින ආකාරයට නෙමෙයි. දැන් මම මේ කතා කරන දේවල් වල අර්ථ තියෙනවා. ඒ අර්ථ ඔබ වෙත ගෙන එන ශබ්ද තියෙනවා. නමුත් මම මේ කියන්නේ කවි නෙමෙයි. එහෙමනම් කවියක් බවට පත්වීමට අර්ථ සහ ශබ්ද කියන කොටස් දෙක පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. එතකොට අර්ථ තියෙන්න ඕනි කවියක අර්ථ අලංකාර විදිහට. අර්ථ තියෙන්නේ අර්ථ අලංකාර විදිහට. හරිද? ඊළඟට ශබ්ද එහෙමනම් තියෙන්නේ ඔබ දන්නවා ශබ්ද අලංකාර විදිහට. එතකොට සම්භාව්‍ය සාහිත්‍ය විචාරයට අනුව ගත්තොත් පද්‍ය සාහිත්‍ය විචාරයට අනුව ප්‍රමුඛ වශයෙන් අවධානයට ලක් වෙච්ච දෙයක් තමයි පද්‍ය නිර්මාණයක අර්ථයයි ශබ්දයයි කියන දෙක අර්ථාලංකාර හා ශබ්දාලංකාර මගින් ප්‍රකාශයට පත් වෙනවා කියන එක. එතකොට අද දවසේ අපි අධ්‍යයනය කරන කවි අධ්‍යයනය කිරීමේදී ශබ්දාලංකාර අර්ථාලංකාර කොහොමද යොදාගෙන තියෙන්නේ පද්‍ය රසය තීව්‍ර වෙන්න කියන එක පිළිබඳව අවධානය යොමු කරන එක කරුණක්. ඊළඟට ඔබට තවත් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මෙතනින් ඉස්සරහට යන්න. දැන් මේ ඉන්නේ ඉතාම ලස්සන ගෑනු ළමයි. හරිද? දැන් ඔයගොල්ලන්ට ලස්සනට පේනවද කියලා මම දන්නේ නැහැ. පේන්නේ නැත්නම් එහෙම හිතන්න ඕනි. මේ ඉන්නේ ඉතාම ලස්සන ගෑනු ළමයි. හරිද? සුන්දර යුවතියක්. එතකොට මෙයාව තවත් ලස්සන කරන්න අපි මෙයාට ආභරණ දානවා. අපි මෙයාට ආභරණ දානවා. හරිද? එයාට ලස්සන ඇඳුමක් අපි අඳිනවා. ලස්සන සපත්තු දානවා. හරිද? කොණ්ඩේ ලස්සනට හදලා මේම ගැට ගහනවා. මේ විදිහට මේ ගෑනු ළමයාව ලස්සන කිරීම සඳහා මේ කනේ තියෙන කරාඹු බාහිරින් අපි දේවල් එකතු කරලා තියෙනවා. බාහිරින් දේවල් එකතු කරලා තියෙනවා මෙයාව ලස්සන කරා. හරිද? එතකොට ඒවට තමයි අලංකාර කියලා කියන්නේ. ඒතර අලංකාර කියන වචනය විස්තර කරපු සෞන්දර්යවේදීන් අලංකාරෝ කටක කුණ්ඩලවත් කියලා නිර්වචනය කළා. අලංකාරෝ කටක කුණ්ඩලවත් කිව්වේ අලංකාර කියලා කියන්නේ මේ කුණ්ඩලාභරණ වගේ මේ මාල වගේ මේ වලලු වගේ මේ දේහය සුන්දර කරන්න පරිබාහිරින් එකතු කරන කොටස් කියන්නේ. හරිද? එතකොට මේ පරිබාහිරින් එකතු කරන කොටස් මොනවද කවියකට කියන එක ගැන අපි ළඟ අවබෝධයක් තියෙන්න ඕනි කවිය ඉගෙන ගන්න යනකොට. එතකොට අපි අද ඒව ගැන අවබෝධයක් ලබන්න උත්සාහ කරනවා. ඊළඟට මේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ගෑනු ළමයාගේ මේ කියපු සියලුම ආභරණ මේ දාපු සියලු ආභරණ මේ ලස්සන ගවුම මේ කොණ්ඩේ බැඳලා තියෙන ඒවා මේ මාල මේ වලලු මේ සියල්ලම අපි ගලවලා අයින් කරනවා. ඒ සියල්ලම අයින් කළාට පස්සේ මෙයා ළඟ තියෙන සුන්දරත්වයට අපි කියනවා ස්වභාවික සුන්දරත්වය. එතකොට නිර්මාණයකත් ඒක තියෙනවා. ඒක තමයි අපි නිර්මාණයක හඳුන්වන්නේ ස්වභාවෝක්තිය කියලා. එතකොට කිසිම අලංකාරයක් නොමැති වීමත් අලංකාරයක් හැටියට තමයි අලංකාරවාදීන් දැක්කේ. ඒ අනුව ඔබ සාකච්ඡා කරන්න යන බුද්ධිල කාව්‍යයේ පද්‍ය ටික ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට මතකයේ තියාගත යුතු දෙයක් තමයි මම කිව්වේ. ඒ වගේම වෙනත් කවියක් ගැන ඉගෙන ගන්න ගියත් ඒ කවියේ කවිය යනුම අලංකාරයක්. හැබැයි ඒ කවියේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ විශේෂ දේ තමයි ඒ කවියේ අලංකාර මගින් දැන් ඔබ දන්නවා අලංකාර කොටස් දෙකකට බෙදුවානේ. ශබ්ද අර්ථ කියලා. දැන් කවියට නිර්වචනයක් තියෙනවා. ඔබ අහලා තියෙන සහ පාඩම් කරලා තියෙන ශබ්දාර්ථ සංයෝගෝ කාව්‍යම් අවශ්‍යයට ලියා ගන්න පුළුවන්. ශබ්දාර්ථ සංයෝගෝ ඒක ප්‍රසිද්ධ නිර්වචනයක්. සංයෝගෝ කාව්‍යම් ශබ්ද අර්ථ සංයෝග කිරීම තමයි කවිය කියලා කියන්නේ. හැබැයි
ඔබ ඉතා මනමින් දැනගත යුතු තව දෙයක් තියෙනවා. ඒකට මම ඔයාලට උදාහරණකින් කියන්නම්. දැන් මම ඔබට කිව්වොත් මෙහෙම. සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර හැම වේදනාවන් කැක්කුම් යයි පැහැර වාපිත් සෙම්ද සමනය කර දෙන මිහිර සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර මෙහෙම කිව්වොත් මේකේ තියෙනවා අපි මේ සඳහන් කරපු ශබ්ද. මේකේ තියෙනවා අපි සඳහන් කරපු අර්ථ. හැබැයි ශබ්ද සහ අර්ථ කියන දෙක මේකේ තිබුණට මේකේ කිසියම් දෙයක් කවියක තිබිය යුතු නැහැ. කවියක නොතිබිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේකේ නැහැ මේක අහන කෙනාගේ භාව මණ්ඩලය. ඒ කියන්නේ හැඟීම්. ඒ කියන්නේ හදවත. භාව මණ්ඩලයට ආමන්ත්‍රණය කරන්නේ කවියක තියෙන විශේෂ ගුණය තමයි ඒක භාව මණ්ඩලයට ආමන්ත්‍රණය කරනවා හැඟීම් වලට ආමන්ත්‍රණය කරනවා බුද්ධිය තියෙනවා දැනුම දෙන්න පුළුවන් කවියෙන් බුද්ධිය අවදි කරන්න පුළුවන් කවියෙන් ඒ හැමදේම හරි හැබැයි ප්‍රධාන පරමාර්ථය තියෙන්නේ මෙන්න මෙතන ඒ අනුව පද්‍ය කාව්‍ය කියලා කියන්නේ භාව ගෝචර නිර්මාණ විශේෂයක් ඒ නිසා තමයි අපේ ප්‍රවීණ සාහිත්‍යධරයෙක් වන ගුණදාස අමරසේකර මහතා කවිය හැඳින්වුවා හදබස කියලා. කවිය යනු හදබසයි. හදබසයි. එතකොට වෙනත් කිසිම ආකාරයකින් ප්‍රකාශ කරන්න බැරි දේවල් හැඟීම් ප්‍රකාශ කරන්න යොදා ගන්න භාෂාවට කවිය කියලා නිර්වචන ඉදිරිපත් කළා බොහෝ විට. දැන් මේ සාකච්ඡා කරපු කරුණු මත පදනම් වෙලා අපි ගුත්තිල කාව්‍යයට ඉක්මනින් යමු එමු. එතකොට ගුත්තිල කාව්‍යයේ අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න යන්නේ ගුත්තිල කාව්‍යයේ අවසාන කොටස් වලට සම්බන්ධිත කාව්‍ය කිහිපයක්. එතන විශේෂයෙන් තියෙනවා ඔබ දැනගත යුතු දෙයක්. ඒ තමයි ගුත්තිල ජාතකය. දැන් අපි අද සාකච්ඡා කරන්නේ 277 කවිය සිට 310 වගේ කවිය දක්වා 277 කවිය සිට 310 වගේ කවිය දක්වා ඒ කවි ටික තමයි සාමාන්‍ය පෙළ නිර්දේශයටත් තියෙන්නේ. ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කරන්න තරංගයේ සඳහා වීණා වාදනය කරන්න ඔහුට පැන වූ අසුන මත අසුන් ගැනීම හා සම්බන්ධිතව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ කොටස පටන් ගන්න. එතකොට මම ඔබට මෙතනදී පැහැදිලි කරලා දෙන්න යන දෙයක් තමයි ජාතක කතාවේදී ඇතැම් විට ජාතක කතා කරුවා ඊටාම සරලව සඳහන් කරපු ඊටාම කෙටියෙන් සඳහන් කරපු දේවල් කවියා ඊටාම සුන්දරව විස්තෘත කියලා කියන්නේ විස්තරාත්මකව ඉදිරිපත් කරලා අපූර්ව වර්ණනා ගොඩනගලා තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි ගුත්තිල ඇදුරුතුමාගේ වීණා නාදයේහි මధుර බව පිළිබඳව මේ අවස්ථාවේ කරන වර්ණනය. මම ඔයගලට එතෙන්දී උද්ෘතයක් දෙන්නම්. දැන් ජාතක කතාවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. බරණැස් දැන් වීණාවේ තත්සත සිඳලා ඒක වාදනය කිරීම ආරම්භ කළා ගුත්තිල ඇදුරුතුමා. හරිද? ඊළඟ වාක්‍යයේ තියෙන්නේ මෙහෙමයි ජාතක කතාවේ. ඔයගලට උද්දෘත වශයෙන් ලියා ගන්න පුළුවන්. බරණැස් නුවර එක නින්නාදව ඇසෙන්නට වන. බරණැස් නුවර ඒක නින්නාදව ඇසෙන්නට වන. බරණැස් නුවර එක නින්නාදව ඇසෙන්නට වන. එතකොට මෙන්න මේ වාක්‍ය ගුත්තිල කාව්‍ය කරුවා කවි 15ක් බවට පත් කරනවා. 290 පද්‍යයේ ඉඳලා 304 දක්වා තියෙන්නේ මේ වීණා නාදය කොහොමද පැතිරිලා ගියේ මේ පුරවරය සිසාරා කියන එක තමයි මේ කොටසේදී සඳහන් කරන්නේ.
ඒ අනුව ඔයගලට තේරුම් ගන්න පුළුවන් ඔයගලට හිතන්න පුළුවන් නිර්මාණකරුවා වර්ණනාව සඳහා උචිත තැන් ඒක ලියාගත්තට කමක් නැහැ නිර්මාණකරුවා වර්ණනාව සඳහා උචිත තැන් තෝරාගෙන ඒ උචිත ස්ථාන තෝරාගෙන ඉතා රමණීය වර්ණනා ඉදිරිපත් කරමින් කාව්‍ය කෘතිය රසවත් කෘතියක් බවට පත් කිරීමට සමත් වුණා. ඉතාම රසවත් වර්ණනා ඉදිරිපත් කරමින් කාව්‍ය කෘතිය රසවත් භාවයට පත් කිරීමට සමත් වුණා. ඉතින් මෙන්න මේ කරුණ ඔයගලට කියන්න පුළුවන්. එතකොට දැන් තවත් උද්ෘතයකින් කියනවා නම් ජාතක කතාව අපිට ඒතකොට ඉක්මනින් ඉවත් කරන්න පුළුවන් අපේ සාකච්ඡාවෙන්. ඊළඟට ජාතක කතාවේ සඳහන් වෙන්නේ දිව්‍ය ස්ත්‍රීන් නටන්නට වන්නාහ එක වාක්‍යයයි. ඒක ලියාගත්තත් කමන්නේ ජාතක කතා කරුවා ලියන්නේ දිව්‍ය ස්ත්‍රීන් නටන්නට වන්නාහ කියලා විතරයි. දිව්‍ය ස්ත්‍රීන් නටන්නට වන්නාහ. ඒක තුන් පාරක් විතර තියෙනවා. හැබැයි ගුත්තිල කවියා මේ වාක්‍ය අරගෙන එදා සිට මෙදා දක්වා සිංහල භාෂාවෙන් චලනය ප්‍රමුඛ කොටගත් නර්තනය ප්‍රමුඛ කොටගත් චලනය නර්තනය ප්‍රමුඛ කොටගත් සජීවී වර්ණනාවක් තියෙනවා නම් ඒ සෑම වර්ණනාවටම වඩා ඉහළින් තැබිය හැකි වර්ණනාවක් ඉදිරිපත් කළා. ඔය තනි වචන තුන විතරක් මත පදනම් වෙනවා. ඒකේ කවි 306 ඉඳලා 315 313 වගේ කවි දක්වාම තියෙන්නේ ඒ දිව්‍ය අප්සරාවන්ගේ රංගනය පිළිබඳව. ඒ අනුව ඔබට තේරෙනවා ඔබට නිර්දේශිත කොටස් ගත්තොත් සාමාන්‍ය පෙළායට උසස් පෙළායට ඔබට කියන්න තියෙනකොට ගුත්තිල කාව්‍යකරුවාගේ වර්ණනා චාතුර්යය පිළිබඳව එහෙම නැත්නම් මූලාශ්‍රය රසවත් කාව්‍යයකට උචිතාකාරයකට සකස් කරගත්තා කියන එක ඊටාම හොඳ තැනක් තමයි ඔබට මම ওই පෙන්නලා දුන්නේ. වාක්‍ය දෙකක් ඒ කියන්නේ වචන 6ක වගේ ප්‍රමාණයක් ඒ වාක්‍ය දෙකේ තියෙන්නේ. ඒක ගුත්තිල කාව්‍යකරුවා කවි 15යි කවි 25ක විතර වගේ ප්‍රමාණයකට ඒ වර්ණනාව දීර්ඝ කරලා තියෙනවා. හැබැයි එතන තියෙන විශේෂය තමයි දැන් ඒ විදිහට යමක් කෙටියෙන් කියපු දෙයක් දීර්ඝ කරන්න ගියාම ඒක නීරස වෙන්න පුළුවන්. ඒක නීරස වෙන්නේ නැතුව කෙටියෙන් කිව්වට වඩා රසවත්ව කියන්න පුළුවන් කියලා කියන්නේ එතන තමයි ප්‍රතිභාපූර්ණ කවිත්වය තියෙන්නේ. ඒක තමයි නිර්මාණකරුවාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය ගැන ඇහුවොත් නිර්මාණකරුවාගේ නිර්මාණ කෞශල්‍ය ගැන ඇහුවොත් ඔබට උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකි ඉතා වැදගත් කරුණක්. හොඳයි. එතකොට අපි ඉතා කෙටියෙන් ජාතක කතාව සමග මේක සංසන්දනය කිරීමක් කළා. ඊළඟට අපි අවධානය යොමු කරමු මේ අපි තෝරාගත් කොටසේ අන්තර්ගත වන කවි විරිත් මොනවද කියන එක ගැන. මේ කොටසේ අන්තර්ගත වන කාව්‍ය විරිත් මොනවද? එතකොට ගුත්තිල කාව්‍ය රචනා කරනකොට විශාල කාව්‍ය විරිත් ප්‍රමාණයක් කවියා රචනා කළේ නැහැ. විශාල විරිත් ප්‍රමාණයක් ගත්තේ නැහැ. හැබැයි ගත්ත විරිත් ටික උපරිම ශක්්‍යතාවෙන් ප්‍රයෝජනයට ගත්තා. එකම විරිත් ටික පාවිච්චි කළා ඒ විරිත අවස්ථාවට උචිතව ශබ්ද රසය මතු කරන්න අර්ථ රසය තීව්‍ර කරන්න යොදාගත්තා. විරිත් විශාල වශයෙන් යොදාගත් පද්‍යයකට වඩා ශබ්ද මාධුර්යයක් ගුත්තිල කාව්‍යයෙන් ජනනය කරන්න ඒ නිසා කවියට හැකියාව ලැබුණා. එතකොට අපි මුලින් අවධානය යොමු කරමු ගුත්තිල කාව්‍යයේ පද්‍ය 513ක 14ක ප්‍රමාණයෙන් කවි 400ක් කවියා ලියලා තියෙන්නේ එක විරිතකින්. ඒ විරිත අපි නම් කරනවා මහ පියුම් විරිත. මහ පියුම් විරිත. දැන් ඔයගොල්ලන්ගේ කවිවල 277 කවිය ගත්තොත් 277 කියන කවිය ගත්තොත් ඒකේ තියෙන්නේ
මහපියුම් විරිත. අපි විරිතට අදාළ ගායනය කොහොමද කියලා තව පොඩ්ඩකින් ගායනා කරමු. ඊට කලින් අපි මේ විරිත හඳුනගෙන ඉමු. දැන් මේකේ මේ කවියේ තියෙනවා මහපියුම් විරිත කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් දෙයක් ඔබට කියන්නම්. දැන් මේ කවියේ මම එක පේලියක් ගන්නම්. ගුත්තිල ඇදුරු මම මේ විදිහට පෙන්වන්නම් මේක වෙලා යන නිසා. දැන් අපි අක්ෂරයක් තනි අක්ෂරයක් නම් අපි මේ වගේ කෙටි ලඝු සංකේතයකින් පෙන්නනවා. මේ වගේ දීර්ඝ අක්ෂරයක් නම් මේ විදිහට පෙන්නනවා. එතකොට මෙතන මාත්‍රා 1යි. මෙතන තියෙන මාත්‍රා සංඛ්‍යාව 1යි. මෙතන මේ වගේ තැනක තියෙන මාත්‍රා සංඛ්‍යාව 2යි කියලා අපි ගනිනවා. ඊළඟට මෙන්න මෙහෙම හල් අකුරක් එක්ක ආපු අවස්ථාවක් හිතන්න. මෙහෙම හල් අකුරක් එක්ක ආපු අවස්ථාවක් තිබුණොත් එතනත් අපි ගනිනවා මාත්‍රා 2ක්. හරිද? එතකොට ඒ කවියේ එක පේලියකට අයිති මාත්‍රා ගාන ඔයාට ගැනලා තීරණය කරගන්න පුළුවන්. ඒ විදිහට බැලුවාම ගුත්තිල ඇදුරු සඳ කියන එකේ මාත්‍රා ඔයා ගන්නොත් ඔයාට මාත්‍රා සංඛ්‍යාව එනවා පළවෙනි පේලියේ 9ක්. දෙවැනි පේලියේ ඔයාට මාත්‍රා එනවා 11ක්. ඊළඟ පේලියෙත් ඔයාට මාත්‍රා එනවා 9ක්. ඊළඟ පේලියේ ඔයාට මාත්‍රා එනවා 14ක්. එතකොට ඔයාට පේනවා මේ ආකෘතිය බැලුවාම පේලි 4ක් සමානව අපට පෙනුනට මේ පේලි 4 තියෙන්නේ විෂම පාද. මේක 9යි, මේක 11යි, ආයි මේක 9යි, ඊළඟ එක 14යි. එතකොට පළවෙනි පේලියේ මාත්‍රා 9ක්, දෙවෙනි පේලියේ මාත්‍රා 11ක්, තුන්වෙනි පේලියේ මාත්‍රා 9ක්, හතරවෙනි පේලියේ මාත්‍රා 14ක් එන විදිහට රචනා කළා නම් අන්න ඒ විරිත නම් කළා මහා පියුම් විරිත කියන නම. මහා පියුම් විරිත. එතකොට මේ විරිත ඊටාම සුදුසුයි වෘතාන්තයක් කියාපෑම. ඒ කියන්නේ කතන්දරයක් ශීඝ්‍රයෙන් කියාපෑම සඳහා ඒ කතන්දරය වේගවත්ව කියාගෙන යාම සඳහා අහගෙන ඉන්න අයට අලස ගතියක් ඇති නොවන ආකාරයට කියාගෙන යාම සඳහා සිදුවීම් එකිනෙක වේගයෙන් ඔයා ගුත්තිල කාව්‍ය සම්පූර්ණයෙන්ම කියවන්න. කවි කීපයක් නිර්දේශ කළාට නිර්දේශ කළ කවි ටික විතරක් නෙමෙයි සම්පූර්ණ ගුත්තිල කාව්‍ය කියවන්න. එතකොට ඔයාට ඒක වේගවත්ව තාම රමණීය ගමනක් නිර්මාණ අසුරින් ගමන් කරන්න පුළුවන්. ඒකට හේතුව දැන් අපි මේ කිව්ව විරිත පාවිච්චි කරලා තිනවා කවි 400ක්. හරිද? එතකොට දැන් මම ආරාධනා කරනවා අපේ ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදිකා සංගීත විශාරද අරෝසා සමරදිවාකර මගේ හිතවත් හිතවතිය අද වෙලාව වෙන් කරගත්ත ඔබ වෙනුවෙන් මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වෙලාවේ මේ ගායනය මගින් මේ විරිත හඳුනා ගැනීමට මේ දරුවන්ට උපකාර වන නිසා. අරෝසගේ මයික් එක ඔන් කරලා නැහැ නේද? හරි. පළවෙනි 277 කවියෙන්ම මම මේ විරිත ඔබට ගායනය කරලා පෙන්නන්නම්. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. අපි තව පැදහරියෙන් තව කවියක් ගායනය කරමු අනිල්ස. තතමතුද සින්දේ පිළිමල් දපද සින්දේ යසදිගත ඇන්දේ විජය සිරි සඳගෙන වැළැන්දේ
ප්‍රමාණවත්ද තව ගයන්නද කීපයක්? තව කවියක් අපි කියමු අර එතකොට දැන් ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන්න අපේ පාඩමට සවන් දීලා ඉන්න අය අර නාට්‍යයක දර්ශනයක් විස්තර කරන පොතේ ගුරු කෙනෙක් ඉතාම පැහැදිලිව අවස්ථාව විවරණය කරනකොට පාවිච්චි කරන අර්ථයට සහ ශබ්දයට කියන දෙකටම මුල් තැන දෙන කෙටි වුණාට හොඳට අවධානය දිනා ගන්න පුළුවන් විරිතක් තමයි ගුත්තිල කාව්‍යකරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ගැන සිතමින් ඔයගොල්ලෝ තව කවියක් ශ්‍රවණය කරන්න. ඉල මහා සිපි සක්දෙව් බසින් සැතපි මින්දිනමයි දැපි බමර තත පළමුයෙන් සිඳපි. තව අපි එක කවියක් ගායනය කරමු ලෙස. අනුවනකම් කියන කවිය. අනුවනකම් කෙලේ ගුරුන් ගුණ සිහි නොකෙලේ නදයින් නොපාතලේ අයසමය මුළු දියත පතලේ. හොඳයි. අපි ඉදිරි විරිත්වලදී නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි මගේ විශ්වවිද්‍යාල මිතුරිය. අද මේකට සම්බන්ධ වෙනවා අපේ විශ්වවිද්‍යාලේ සිංහල ගෞරව උපාධිය හදාරපු මගේ තවත් මිත්‍රයෙක් නිරෝෂන් සෝමරත්න කුරුණෑගල ප්‍රදේශයේ ඉතාම ජනප්‍රිය ඉතාම දක්ෂ හොඳ ගුරුවරයෙක් අපිත් එකට සිංහල විෂය ගෞරව උපාධිය හදාරපු. ඉතින් ඒ වගේ අපි සම්පත් අපි ඉදිරියේදී ඔබට සාකච්ඡාවලදී මුණ ගැස්සන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි එමනම් දැන් ඔබ දැක්කා ඒ විරිත කොතරම් උචිතද කතාවක් කියන්න කියන්නේ. කතාවක් කියන්නේ දැන් මේක ගුත්තිල කාව්‍යය කියන්නේ ආඛ්‍යාන කාව්‍යයක්. හරිද? ආඛ්‍යාන කාව්‍යයක් කියලා කියන්නේ කවි කතාවක්. කවියෙන් කියන කතාවක්. කවියෙන් කතාවක් කියනකොට අහගෙන ඉන්න අයට මේක කතන්දරයක් කියලා හැඟෙන්න අර විරිත අතිශයින් උපකාරී වුණා. එහෙමනම් ඕගොල්ලන් ඒ කවි පිළිබඳව ලියනකොට කවිය පාවිච්චි කරපු විරිත මේකයි ඒ විරිතේ තියෙන ප්‍රයෝජනය මේකයි කියලා අනිවාර්යයෙන්ම කියන්න. ඔය 277 ඔබට හොයාගන්න පුළුවන් දැන් මාත්‍රා ගණනය කිරීම සම්බන්ධව ඔයගලට හොයාගන්න බැරි වගේ ගැටලු ආවොත් ඒවා විමසීම සඳහා අපි ඔබට WhatsApp අංක දීලා තියන්නම්. මේ වෙලාවේදී අපි මේ සාකච්ඡාවට ගියොත් අපිට මේක පාලනය කරගන්න බැරි වෙනවා. ගොඩක් දීර්ඝව වැඩ යන නිසා. එතකොට ඔන්න දැන් ඔබ අඳුනගත්ත එක විරිතක්. දැන් මේ විරිත ඔස්සේ ගිහිල්ලා දිගටම මේ විරිතින් ගියොත් ඇතැම් ස්ථාන තියෙනවා අවධාරණය කළ යුතු සහ රසය වඩා තීව්‍රව දැනවිය යුතු. අන්න ඒ වගේ තැනකට ආව ගමන්ම ගුත්තිල කාව්‍යකරුවා ඊටාම සූක්ෂමව සියුම් ලෙස සවිඥානිකව ඊටාම උචිත විරිතක් තෝරගන්න. තව විරිතකට අපි යන්නේ. දැන් ඔබට මතකයි නම් මෙන්න මේ දේ අහන්න. ඖචිත්‍යම් රස සිද්ධස්ය ස්ථිරම් කාව්‍යස්ය ජීවිතං. ඖචිත්‍යම් රස සිද්ධස්ය ස්ථිරම් කාව්‍යස්ය ජීවිතං. උචිත බව තමයි රසවත් කාව්‍යයක ජීවය. ඖචිත්‍යම් රස සිද්ධස්ය ස්ථිරම් කාව්‍යස්ය ජීවිතං. මේක ක්ෂේමේන්ද්‍ර කියන පඬිවරයා කිව්වේ ඖචිත්‍ය විචාර චර්චාව කියන කෘතියේ. ඔහු ඒ කිව්වේ දේ බලලා කවියෝ කවි ලිව්වේ නෑ. කවියෝ ලිව්ව කවි දිහා බලලා තමයි ඔහු ඒ දේ කිව්වේ. එහෙම බැලුවොත් ගුත්තිල කාව්‍යකරුවා ඒ නිර්වචනයේට පූර්වාදර්ශී කවියෙක් ඇටියට අපිට පේනවා. ඊට බොහෝ පසු කාලයක කවි ලිව්වත් ඊටාම උචිත ආකාරයට විරිත් තෝරගෙන තියෙනවා. දැන් ඔන්න ඔබට නිර්දේශ කළා තියෙන කවි වලින් අතිශය රමණීය කවි කීපයක් තියෙනවා. ඒ තමයි ගුත්තිල ඇදුරුතුමා සහ මෝසිල වීණා වාදනය ආරම්භ කරනවා. එසේ වීණා වාදනය ආරම්භ කරලා ඊළඟ අවස්ථාවට යනකොට ඒ ඊළඟ අවස්ථාවේදී එක අවස්ථාවක් එනවා. ඒක ජාතක කතාවෙත් තියෙනවා, ගුත්තිල කාව්‍යෙත් තියෙනවා.
ඒක හරිම වැදගත් ඔයගලට චරිත නිරූපණය ගැන ලියනකොට. ඒක ඔය බෝධිසත්වයා ගැන විතරක් කැමැත්තෙන් ලියන අය එච්චර අවධානයට ගන්න නැහැ. හැබැයි ඒක සාහිත්‍යයකදී හොඳ දෙයක් නෙමෙයි. මොකද සාහිත්‍යයේදී බෝධිසත්වයා අදාළ නැහැ. චරිතයක්නේ. මෙන්න මෙහෙම දෙයක් ජාතක කතාවෙත් තියෙනවා, ගුත්තිල කාව්‍යයේත් තියෙනවා. තරංගයේදී ඔවුන් දෙදෙනා සමාන වුණා. සමව වීණා වාදනය කළා. ජාතක කතාකරුවා කිව්වා සමව වීණා වාදනය කළා. කවුරුවත් දිනුවේ නැහැ. කවියක් කියනවා සමව සිටිනෝ ඔවුන් දෙදෙනා සමව හිටියා කියලා. පරිනිර්දේශ කොටස තියෙනවා. එතකොට දැන් ඔන්න සමව ඉන්නවා. දැන් ජයග්‍රාහකෙක් නැහැ. මෙන්න මේ වෙලාවේ තමයි අර අදෘශ්‍යමාන බලවේගී ක්‍රියාත්මක වුණේ. සක්‍රය. ඉතින් ඒක කොච්චර සාධාරණද කියලා ඔයගොල්ලෝ දැන් හිතන්න ඕනේ. සක්‍රය අදෘශ්‍යමානව ඉඳලා තුන්වෙනි පාර්ශවයක් හැටියට කිව්වා ඔය තත සිඳින්න කියලා. කීපු විදියට. එතකොට එතනින් එහාට තරංගය තනි තරංගයක් බවට පත් වුණා. මොකද ගුත්තිල ඇදුරුතුමාගේ තත්සත සින්දා ශබ්දේ එන්න පටන් ගත්තා. ගුත්තිලගේ මේ ක්‍රියාව බලා ඉඳලා මූසිලත් තත් සින්දා ඔබ දන්නවා ජාතක කතාකරුවා කිව්වා එක වාක්‍යයක් ජාතක කතාකරුවා කිව්වේ ගොඩක් විස්තර කළේ නැහැ. උණපත්තක ගාන්නාක් මෙන් විය කියලා. ඒ කියන්නේ උණලියක් අත ගන්නවා වගේ කිසිම શબ્දයක් එන්නේ නැතුව ගියා. ඔන්න එතනින් පස්සේ ඇහෙන්නේ ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදය විතරයි. කොහොමද ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදය ඇසුනේ කියන එක කියන්න කවිය පාවිච්චි කළා කවි 15ක්. කවි 15ක් පාවිච්චි කළා. අපි අන්නේ කවි 15 කෙරෙහි දැන් අවධානය යොමු කරනවා. එතකොට ඒ කවි 15 අපි ගත්තොත් ඒ කවි 15න් කවි කීපයක් ඔබ මතකයේ තියාගන්න. බොහෝ කවි මතකයේ තියාගන්න පුළුවන් හඬනගා ගායනය කරන්න. අද ඔබට ඒ වගේ නිවැරදි තාලත් ඉගෙන ගන්න ලැබෙන නිසා එතකොට මම ඉස්සෙල්ලාම මේකේ අර්ථ පිළිබඳව යම් අවධානයක් ඔබට දීලා ඉන්නම්. ඊට පස්සේ අපි මේ විරිතට අදාළව ගායනා කිරීම වලට සහ විරිත හඳුනා ගැනීමට යමු. විරිත දැන් කවියේ කොටස් දෙකෙන් විරිත කියලා කියන්නේ ශබ්දයට සම්බන්ධ කොටස. එමගින් අර්ථය පෝෂණය කරනවා. දැන් මම කියන්නේ අර්ථයට සම්බන්ධව තියෙන කොටස. එතකොට මේ සිදුවීම ආරම්භ වෙන්නේ ඔබට නිර්දේශ කවි වලින් 290 වෙනි කවිය. 290 වෙනි කවිය. 290 වෙනි කවියේ තියෙන්නේ පටන් ගන්නෙම දියදිය ගොසපල කරමින් සැපැමිනි ගිය ගිය තන ඉස්වාරන් මුතුමිනි කියන කවිය. දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට කවි උගන්වනකොට ගොඩක් වෙලාවට ගුරුවරු කවි උගන්වනවා කියලා කරනවා ඇත්තේ මේ වචනවල තේරුම් කියා දෙන එක. නමුත් සාමාන්‍ය පෙළ පොතේ උසස් පෙළට නිර්දේශ පොතේ මේ කවි තේරුම යටින් ලියලා තියෙනවා. ඉතින් ඒක ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න යන්න එපා. ඒක ඔබේ ස්වාධීනත්වයට, බුද්ධියට නිගාවක්. ඒ නිසා මම මේ කවිවල තේරුම් කියා දෙන්න නෙමෙයි අද මේ වැඩසටහන ඔයගොල්ලොත් එක්ක කරන්නේ. කවිවල තේරුම් බලා ගැනීම ඒවා ඉගෙන ගන්න අයගේ වගකීමක්, යුතුයකමක්. මම කියන්නේ ඔයගොල්ලන්ට මේකේ තියෙන අලංකාර ගැන. එතකොට ඔන්න මේ කවියේ තියෙනවා අතිශෝක්ති අලංකාරය. හරිද? අපි අලංකාර එන විදිහට අලංකාර ගැන පොඩ්ඩක් ලියා ගනිමු. ඔයා ඒ වගේ අර්ථත් එක්ක පොඩ්ඩක් ලියාගත්තොත් ඔයගලන්ට ලියනකොට පැහැදිලි කරලා ලියන්න පුළුවන් කවිය රසවත් වූයේ කෙසේද කියලා ලියනකොට. ඒතර මේකේ තියෙනවා අතිශෝක්ති අලංකාරය. මොකක්ද අතිශෝක්ති අලංකාරය කියලා කියන්නේ? මම නිර්වචනයක් දෙන්නම් පැහැදිලිව ලියා ගන්න උත්සාහ කරන්න. වස්තුනෝ වක්තු මුක්කර්ෂ වක්තු මුත්කර්ෂ මොයන්න අර්ථය මසම්භාව්‍යම් යදුච්‍යතේ මම ගෲප් වලට දාන්නම් බලා ගන්න. වස්තුනෝ වක්තු මුක්කර්ෂ මසම්භාව්‍යං යදුච්‍යතේ. ඒක අර්ථය ලියුවොත් වර්ණනය කළ යුතු දේහි
වර්ණනය කළ යුතු දෙහි අගය උත්කර්ෂවත් ලෙස අසම්භාව්‍ය මුඛයෙන් දක්වනු ලැබෙන්නේ අතිශෝක්තියයි. මෙතන අසම්භාව්‍ය මුඛය කියලා කිව්වේ විශ්වාස කළ නොහැකි වර්ණනය කළ යුතු දෙය උත්කර්ෂයට නැංවීම තමයි අතිශෝක්තිය කියලා කිව්වේ. ඒතකොට ඒක කවියට රසයට හේතුවක් නම් අපි කියනවා අතිශෝක්ති අලංකාරය. ඒ අනුව කවිය මෙතන පාවිච්චි කළේ අතිශෝක්ති අලංකාරය. දියදිය ගොස පළ කරමින් සපමිනි කියන කවිය. අර්ථය බැලුවාම ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට මේකේ තියෙනවා අනුප්‍රාස අලංකාරය. එකම ශබ්දය නැවත යොදලා. එතකොට කොහොමද ශබ්දය ඇති වෙන්නේ කියන එක මේක ගායනා කරනකොට ඔයගලට බලා ගන්න පුළුවන්. දැන් මේ කවිය රචනා කරලා තියෙන්නේ පෙඳ විරිත කියන නමින් හඳුන්වන විරිතයි. පෙඳ විරිත කියලා කියන්නේ මොකක්ද? එක පේලියකට එන මාත්‍රා සංඛ්‍යාව. අපි අර කලින් මාත්‍රා ගන්න විදිහට ගණනලා බලන්න. එක පේලියකට එන මාත්‍රා සංඛ්‍යාව 16යි. කලාතුරකින් එකක 15 තියෙන්න පුළුවන්. 16යි. ඒ වගේ පේලි 4ක මාත්‍රා 16 පේලි 4ක් තියෙන්නේ. සමපාදයි එතකොට. හරිද? හැබැයි මේකේ විශේෂ ගුණයක් තියෙනවා. ඒක අරෝස කියයි පැහැදිලි කරයි සමහර විට. මේකේ තියෙනවා මාත්‍රා 4න් 4ට යටිය තියලා යන්න පුළුවන්. ඒ කියන්නේ මාත්‍රා 4න් 4ට විරාමයක් ගන්න පුළුවන් ඕනනම්. ඒ විරාමය දෙන්නේ කවියා අර්ථය ගැන ඔයාගේ අවධානය යොමු කරන්න. හරිද? රූපයක් නම් මනසින් දකින්න. සිදුවීමට අදාළ පසුබිම අර ඉන්ද්‍රිය මගින් ග්‍රහණය කරගන්න. ඒකට තමයි නිර්මාණකරුවා මේ විරිත පාවිච්චි කරන්නේ. අනිත් එක මෙතන තියෙන්නේ නාටකීය විලාසයක්, නර්තන විලාසයක්. ඊළඟට මෙතන තියෙන්නේ උද්‍යෝගයක්, ප්‍රීතියක්. ඒ ප්‍රීතිය, ඒ උද්‍යෝගය, සන්තුෂ්ටිය දනවන්න තමයි මේ විරිත පාවිච්චි කරන්නේ. මෙතෙන්ට ශෝක රසය ඇති කරන, අසන්තුෂ්ටිය ඇති කරන, මලානික බව ඇති කරන විරිතක් ගැලපෙන්නේ නැහැ. මොකද සක්‍රයා ඇතුළු සුවහසක් දෙවිවරුත් අනන්ත අපරිමිත සත්වයින් අපි තව ටිකකින් බලමු. ඊළඟට සකල විද මනුෂ්‍යයා ප්‍රීතියට පත් කරන වීණා නාදයක මාධුර්යය පිළිබඳව තමයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඒකට උචිත විරිතක් කවිය පාවිච්චි කළා. ඒ අනුව ඔබ අනිවාර්යයෙන්ම මේ ගැන ලියද්දී කරුණු තුනයි එතකොට මේ කවියේ තියෙන්නේ. මේක අතිශෝක්තියක්, මෙන්න අතිශෝක්තිය කියලා පෙන්නලා දෙන්න. මේකේ තියෙනවා අනුප්‍රාසාලංකාර, මෙන්න උදාහරණ යොදලා තියෙන පදවල මුල තියෙන සහ අග තියෙන පෙන්නලා දෙන්න. ඊළඟ ඒවා ඔබ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මේකේ පාවිච්චි කරලා තියෙන විරිත, පෙඳ විරිත. මෙන්න බලන්න මේකේ තියෙන මාත්‍රා සංඛ්‍යාව. ඊළඟට මම ඔයාලට තව දෙයක් පෙන්වන්නම්. ඒක පහසුවක් වෙයි කවි ටික ඉදිරිපත් කරනකොට අරෝසටත්. දැන් අපිට මේ කවි 15ම වගේ හම්බ වෙන්නේ එකම විරිතකින්. මේ කවි 15ම තියෙන එකම විරිතක. හරිද? මේ කවි 15ම ලියලා තියෙන්නේ පෙඳ විරිතේ. හැබැයි මේ කවි 15 එකම තාලයකට නැතුව විවිධ තාල එන විදිහට මේ ටික ගායනා කරන්න පුළුවන්. හරිද? ඕන් එකම තාලයට කියන්න පුළුවන් ඕනනම් එහෙම නැත්නම් තාලයේ යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. ඒ තාලයේ යම් යම් වෙනස්කම් කරන්නේ විරිත වෙනස් කළා නෙමෙයි. ලියා ගන්න. තාලයේ වෙනස්කම් සිදු කරන්නේ විරිත වෙනස් කළා නෙමෙයි. අක්ෂර සංයෝජනය කරන ස්වરૂපය වෙනස් කරනවා. අක්ෂර සංයෝජනය කරන ස්වરૂපය වෙනස් කරනවා. හරිද? ඒක ඔයාලට උදාහරණයකින් පෙන්නනවා නම් දැන් මේ බලන්න. දැන් දිය
ගොස පළ කරමින් සැපැමිණි කියන එක ගත්තොත් අපි ඒකේ මාත්‍රා අපි ලිව්වොත් අපි ඒකේ මාත්‍රා රූප බවට පත් කළොත් අපිට ඒක පෙන්වන්න පුළුවන් මෙහෙම එක දිය දිය ගොස මෙහෙමනේ අපි මේ විරිතෙන්ම ලියපු තව කවියක් ගත්තොත් මේ බලන්න තව කවියක් කන් කලු නිලු යන නෙමෙයි සිත් ඇද ගන්නා කියන එක කන් ඇද ගන්නා කියන එක කන් කලු වෙන නද. ඒතර මෙතන එන්නේ මෙහෙමයි. කන් කලු. දැන් ඔයාට මේ දෙක ඕකේ ඔයා කවි පහක් විතර අරගෙන පරීක්ෂා කරලා බලන්න. දැන් බලන්න මේකේ අක්ෂර තියෙන්නේ කෙලින්ම ගුරු අක්ෂර, ලඝු අක්ෂර. ඊළඟ මේකේ මාරු කරලා තියෙනවා මේ විදිහට කවි පහක් විතර අරගෙන ඔයා මේ රේඛා සටහන් දාලා බැලුවොත් ඔයාට පෙයි එකම විරිත වුණාට කවියට පුළුවන්කම ලැබිලා තියෙනවා එකම විරිතක් අස්සේ ඉඳගෙන විවිධ ශබ්ද මතුවෙන විදිහට මේ විරිත පාවිච්චි කරන්න. ඉතින් ඒක තමයි කවියා ශබ්ද අර්ථ සංයෝග කරමින් රසවත් කාව්‍යයක් නිර්මාණය කිරීමට සමත් වුණාද කියලා ඔයගොල්ලගෙන් අහන්නේ. එහෙම නැතුව ඔයගොල්ලෝ මේ කවිවල තේරුම් විභාගෙට ලියලා ඒක ඊටාම සාර්ථක උත්තරයක් කියලා හිතන්න එපා. ඒක ඒ තේරුමත් බුද්ධිල කාව්‍යයේ කවියගේ කවියත් කවියයි. අර්ථකථනය තමයි ඔයාගේ. ඒතර ඔයා කවිය තේරුම ලිව්වා කියලා හරියන්නේ නැහැ. කවිය තේරුම ලිව්වා නම් විශ්වවිද්‍යාලය යවන්න ඕනි වැත්තෑවේ හාමුදුරුවෝ. හරි? එතකොට ඔයගොල්ලන්ට දැන් කරුණු තුනක් මම මේකෙදි කිව්වා. අපි අනික් කවිවලක් තියෙන අලංකාර මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී ඔයා තේරුම් ගන්න මේවැනි කවියක් පැහැදිලි කිරීමේදී කවියේ අලංකාරයට අවධානය දෙන්න. ඊළඟට ඒකේ තියෙන අලංකාර කොටස් දෙකක් තියෙනවා අර්ථාලංකාර හා ශබ්දාලංකාර. ඒ දෙක තමයි මම ඔයාට කිව්වේ අර්ථාලංකාරය තමයි අතිශෝක්ති අලංකාරය මේ කවියේ තියෙන. ශබ්දාලංකාරය තමයි අනුප්‍රාසය මේකේ තියෙන. ඒවා වඩා තීව්‍ර කරන්න සුදුසු විදිහට විරිත පාවිච්චි කරලා තියෙනවා. චිත්ත රූපමවන ආකාරයට ඉදිරිපත් කළා. එහෙමනම් අපි මේ විරිත කොයි වගේ රිද්මයකින්ද ගායනා කළ හැකි කියලා අපි එක කවි දෙකක් අරව සමයකින් ගායනා කරමු. ඊට පස්සේ තවදුරටත් මේ කවි ටිකේ ඔස්සේ මම කාව්‍ය අලංකාර විස්තර කරගෙන ගිහිල්ලා තවත් කවියකට අපි යමු පොඩි වෙලාවක් අරගෙන. දැන් මම ඇහෙනව නේද හැමෝටම? හරි අර. මම මුලින්ම ඔබ උදාහරණයට ගත්ත කවියම ගායනය කරන්නම්. දිය දිය ගොස. දිය දිය ගොස පාල කෙරෙමින් සපැමිනි ගිය ගිය තන ඉස්වරන් මුතුමිනි ගිය ගිය දිය නාද එනමින් ගෙනමිනි සිය සිය නදයෙන් වෙන නාද නික්මිනි. දැන් පුතේ මේ කවි වලට වෙන වෙන තාල වෙන මේ නාද රූප අපිට යොදන්න පුළුවන්. දැන් ඒක සංගීතඥයින්ට අපි කිව්වොත් රනිල් සර් මේවට වෙන වෙන තනු යොදන්න පුළුවන්. අපි දන්නවා ඒක. නමුත් මේ සාම්ප්‍රදායික තනු තමයි මම ගායනය කරලා පෙන්නන්නේ. තව කවියක් ගමු අපි. කන් කාලු වෙන නාද ඇසුමෙහි ලොබිනේ රන් රසුදල් පොළ හලවන බිනේ සංසාල නොවයෙහි පිළිරු ලෙසිනේ නන්හයසෙන් සිටියෝ සිටි මතිනේ. දැනට ප්‍රමාණවත්ද? තව එක කවියක් ගමු. හරි. අපි ගමු තව මාළු වෙරළට ආපු කවිය අපි ගමුකෝ. පන්සිලු වීණා නද පසු බැස් වූ මන් පිනවන වෙන නදයෙන් තොස් වූ නන්දන කැන්දුටු අද බියසිස් වූ මින්රාල වුත් ගං
වෙරළට රැස් වූ හොඳයි. හොඳයි. අපි ඉදිරියේදී තවත් කවි වලට යමු. මොකද තව මේකේ තියෙනවනේ විශේෂයෙන්ම ගායනා කළ යුතු තව විරිතක් ඉස්සරහට තියෙනවා. එතකොට මම දැන් ඔයගලට නැවත පැහැදිලි කරනවා මේ කවිවල තිබිච්ච කාව්‍ය අලංකාර පිළිබඳව. එතනදී ඔබට පොඩි සටහනක් දාගත්තොත් හොඳයි. අවශ්‍ය තැන්වලදී මම අලංකාරය පැහැදිලි කරනවා. එකතර එක අවස්ථාවකදී එක අලංකාරයක් ගැන පැහැදිලි කළොත් ආයි ඒ අලංකාරයෙම තියෙන තැනකදී ඒක පැහැදිලි කරන්නේ නැහැ. එතකොට 277 ඉඳන් අපි ගියොත් 277 කවිය ඔගොල්ලෝ කවිය අංකේ දාලා අලංකාරය ලියා ගන්න. ඊට පස්සේ අලංකාර වර්ග ටික ගැන අවබෝධයෙන් ඒ සටහන ඔයගලට හදා ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරය. හරිද? ස්වභාවෝක්ති අලංකාරය ගැන මම ඔයගලට මුලින්ම පැහැදිලි කිරීමක් කළා. ස්වභාවෝක්ති අලංකාරය කියලා කිව්වේ අතිරේක සංකීර්ණ කාව්‍යාලංකාර වලින් තොරව ප්‍රධාන අදහසම ප්‍රකාශ කරන. හැබැයි ඒකෙත් රසයක් තියෙනවා. දැන් රසයක් නැත්නම් ඒක නිකම්ම වාක්‍යයක් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට වාක්‍යයක් කවියක් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ දැන් හිතුවොත් එහෙම ස්වභාවෝක්තිය කියලා කියන්නේ අලංකාරයක් නෙමෙයි කියලා ඒක වැරදි. මේ නිර්වචනය අහන්නකෝ. ගතෝස්ත මර්කෝ භාතීන්දුර් යාන්ති වාසාය පක්ෂීන ඉන්ත්‍යා මෙන්ත්‍යාදී කිං කාව්‍යම් වාර්තා මෙනම් ප්‍රචක්ෂති. පක්ෂීන් කැදලි කරා ගියේය හිරු බැස ගියේය යනාදී වශයෙන් කීවොත් ඒ වාර්තාවක් මිස එය කාව්‍යයක් නොවන්නේ. ඒතර ස්වභාවෝක්ති අලංකාරය කියලා කිව්වම ඔයා හිතන්න එපා නිකම්ම වාක්‍ය විදිහට කියනවා. එහෙම නෙමෙයි. එතන තියෙනවා රසයක් අලංකාරයක්. දැන් ඔයගොල්ලෝ අපේ අරෝසා මිස් ගායනා කරනකොට අහගෙන හිටියනේ මුල් ඔය මහපියුම් විරිත කවි ඒ තෝරගත්ත කවි ඔක්කොම වගේ ස්වභාවෝක්ති අලංකාර. හැබැයි එතන රසයක් තියෙනවා. හරි? එතකොට 278ත් ස්වභාවෝක්ති අලංකාර. දෙසිය 80 අතිශෝක්ති අලංකාර. 281 ස්වභාවෝක්ති අලංකාර. 282 ස්වභාවෝක්ති අලංකාර. 200 මම අංක කියන්නම් 283 284 ඒවා ඔක්කොම ස්වභාවෝක්ති අලංකාර. 285 ඔන්න අලුත් එකක් 285 සමුච්චයාලංකාර. සමුච්චයාලංකාර. සමුච්චයාලංකාර කියලා කියන්නේ එක අලංකාරයකට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා කාව්‍ය ඉදිරිපත් කරන. රූපක තියෙන්න පුළුවන්, උපමා තියෙන්න පුළුවන්, අතිශෝක්ති තියෙන්න පුළුවන්, අනුප්‍රාස තියෙන්න පුළුවන් මේ ටිකේ එකතුවක්. ඊළඟට 286 ඒක ඔයගොල්ලන් අවධානය දෙන්න එතනට 286 වෙනි කවිය කියලා කියන්නේ සුන් එතතින් ඉසඳ පසුකර සුරන් වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරිත දසත විනිවිද කියන එක. ඒ අලංකාරය නම් කරන්නේ ප්‍රතිපාලංකාරය කියන නම. ප්‍රතිප අලංකාර. ප්‍රතිපාලංකාර. ප්‍රතිප අලංකාර. ප්‍රතිපාලංකාර. එතන ප්‍රතිපාලංකාරය කියලා කියන්නේ දැන් ඔයා දන්නවනේ උපමේය සහ උපමාව කියන දෙක. උපමේය උපමාවට වඩා උත්කර්ෂයට නම් වල උසස් කළා උපමාන වස්තුව ප්‍රතික්ෂේප කිරීම.
උපමාන වස්තුව ප්‍රතික්ෂේප කිරීම. එතකොට දෙවියන්ගේ වීණානාදය තමයි මෙතන මේ කිව්වේ දෙවියන්ගේ වීණානාදයට වඩා ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදය උසස් කියලා. ඒතර දෙවියන්ගේ වීණානාදය සහ ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදය කියන එක අනියමින් සංසන්දනය කළා ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදය උත්කර්ෂයට නැංගුවා. ඒක උත්කර්ෂයට නංවනකොට දෙවියන්ගේ වීණානාදය නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ අලංකාරයට කියන්නේ ප්‍රතිපාලංකාරය. ප්‍රතිපාලංකාරය. ඊළඟට 287 ඒකත් මං හිතන්නේ ඔයගලට ටිකක් අහුවෙලා නැතුව ඇති. ඒක ලියා ගන්න. පරිකරාලංකාරය. පරිකාර අලංකාර කියන එක පරිකරාලංකාර. පරිකරාලංකාර. හරි. උදාහරණය 287 නේ. කෙලෙහි ගුණ සින්දේ මූසිල අන්ද මන්දේ ජයෙහි ලොබ බැන්දී තමා වීණා තතද සින්දී. මේ අලංකාරය පැහැදිලි කරලා දෙන්නේ සංස්කෘත සෞන්දර්ය වේදයේදී අභිප්‍රාය විශේෂයෙන් ඉස්මතු කරන්නා වූ අභිප්‍රාය විශේෂණයකින් නැත්නම් විශේෂයෙන් ඉස්මතු කිරීම මගින් රස ජනනය කිරීම. රසය ජනනය කිරීම. පරිකරාලංකාරය. එතන ඔයාට අර්ථය තේරුම් ගන්න පුළුවන් නම් දැන් මූසිලගේ අභිප්‍රාය තමයි ඒ කවියෙන් ප්‍රකාශ වුනේ. ඒ අභිප්‍රාය විශේෂයෙන් ප්‍රකාශ වෙන අලංකාරය තමයි ඔය නමින් හැඳින්වෙන්නේ. එතකොට 288 තියෙන්නේ විෂමාලංකාරය. විෂමාලංකාරය. විසන්ධි කරන්න පුළුවන් විෂම අලංකාරය. විෂමාලංකාරය. විෂමාලංකාරය ඔය මේ ගුත්තිලකාවේ ගොඩක් තියෙනවා. ගොඩක් තැන්වල තියෙනවා. ඒක මම තේරුම් කරන්නම්. දැන් නායකයා නැත්තම් අපි කියමුකෝ කතෘ කියලා නැත්තම් නායකයෙක් කිව්වොත් ඔයා ගුත්තිල ගැන විතරක් හිතයි. කතෘ ඒ කවි කියවෙන ප්‍රධානයා කතෘ තමා විසින් ඒක සඳහන් කරගන්න තමා විසින් අපේක්ෂිත දෙය තමා විසින් අපේක්ෂා කරනු ලබන දෙය තමා විසින් අපේක්ෂා කරනු ලබන දෙය නොලබා අනපේක්ෂිත දෙයක් ලැබීම. අනපේක්ෂිත දෙයක් ලැබීම. ඒක විෂමාලංකාරය. දැන් මූසිල තමන්ගේ වීණාපත් සින්දේ වඩා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙයි. අනුවන කම් කලේ ගුරුන් ගුණ සිහි නොකලේ නද ඉන් නොපතලේ අයසමය මුළු දියට පතලේ. එයාට යසසයි පතල කරන්න ඕනේ උනේ. නමුත් පතල උනේ අයස. ඒක තමයි විෂමාලංකාරය. 289 නැවත ස්වභාවෝක්ති අලංකාරය. 290 අතිශෝක්ති අලංකාරය. 291 උපමාලංකාරය. උපමාලංකාරය ඔයා එතන දැන් කවියේ තියෙන වින්දනීය ගුණය පෙන්වන්න සත්තුන්ගේ චර්යාවන් වෙනස් වෙච්ච හැටි කවිය ගත්තා. ඒ ඔක්කොම අතිශෝක්ති, ඒ ඔක්කොම උත්ප්‍රේක්ෂා අලංකාරයි. මම ඒ ගැන පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලාම මේක උපමාලංකාර කියලා ලියන්න. මොකද උපමාලංකාර ගොඩක් වෙලාවට හරියට ඉගෙනගෙන නැහැ ගොඩක් අය. උපමාවක තියෙනවා කොටස් 4ක්. හරිද? උපමාවක කොටස් 3යි ගොඩක් අය ඉගෙන ගන්න. උපමේය උපමාව සම්බන්ධීකාරක පදේ කියලා. ඒක වැරදි. එතන ඇත්තටම වැදගත් දෙයක් නැහැ. උපමාවේ කොටස් තියෙනවා 4ක්. ලියා ගන්න. උපමේය ඔබ දන්නවා උපමේය උපමාව ඊළඟට වැදගත්ම දේ තමයි
සාම්‍ය සාම්‍ය ඊළඟට තමයි සම්බන්ධීකාරක පද. සාම්‍ය කියන එක හරි වැදගත් දෙයක්. මට දීර්ඝ විග්‍රහයක් අද දැන් කරන්න වෙන්නේ නැහැ. මම පැහැදිලි කිරීම විතරයි කරන්නේ. සාම්‍ය කොටස් දෙකකට නැවත බෙදෙනවා. අභ්‍යන්තර සාම්‍ය සහ බාහිර සාම්‍ය. බැලූ බැල්මට සමානයි නම් බාහිර සාම්‍යයක්, තාර්කිකව ගන්න ඕන නම් අභ්‍යන්තර සාම්‍ය. හරිද? එතකොට සාම්‍ය කියලා කියන්නේ සාධාරණ ධර්මතාව. ඒ කියන්නේ ඇයි මේ උපමාව මේ උපමේය වෙනුවෙන් යෙදුවේ කියන එකට තර්කය, යුක්තිය මොකක්ද? මේ දෙක ගලපන්න මොකක්ද තියෙන හේතුව? හරිද? එතකොට ඔයා උපමාලංකාරය ලියනවා කියලා අපි දකිනවා ගොඩක් වැරදියට ඉගෙන ගන්න ළමයි උපමාලංකාර ලියනවා කියලා කරන්නේ මෙහි උපමාවක් ඇත කියලා ලියලා ඒ උපමාව ලියනවා. ඉතින් මෙහි උපමාවක් ඇති බවත් ඒ උපමාව අහවල් එක බවත් අපි කවුරුත් දන්නවා. ඔයා ලියන්න ඕනි ඒ උපමාව මගින් කුමක්ද කවියා ප්‍රකාශ කළේ? ඒ දේ ප්‍රකාශ කිරීමට ඒක උචිතයිද? ඒ වස්තු දෙක අතර තියෙන සාධාරණ ධර්මතාව මොකක්ද? ඒ දෙක ගැළපෙනවද? අන්න ඒ කරුණු ටික කරේ අවධානය දෙනවා නම් ඔයගලට ආයි නෝට් බලලා ලියන්න ඕනේ නැහැ. ඔයා හිතුවොත් ලියන්න පුළුවන්. පැහැදිලි? එතකොට ඔන්න අතිශෝක්ති ඊළඟට මම උපමා අලංකාරය ගැනයි 293 අතිශෝක්ති අලංකාරය 294 අතිශෝක්ති අලංකාරය 295 ප්‍රතිපාලංකාරය මම කලින් ඒක විස්තර කළා. ඊළඟට 296 අතිශෝක්ති අලංකාරය එතන තියෙනවා අතිශෝක්තියෙන් සංකීර්ණ වුණු උපමා අලංකාර. ඒ කියන්නේ අතිශෝක්තියක් තියෙන උපමා අලංකාරයක් තියෙනවා. හරිද? ඊළඟට 297 නැවත අතිශෝක්ති අලංකාරය 298 උත්ප්‍රේක්ෂා අලංකාරය. උත්ප්‍රේක්ෂා අලංකාරය. උත්ප්‍රේක්ෂා අලංකාරය කියන එකත් ඔයගොල්ලන් හොඳට තේරුම් ගත්තොත් හොඳයි. ඒක බොහෝ විට කවින් පාවිච්චි කරන කාව්‍යාලංකාරයක්. උත්ප්‍රේක්ෂා අලංකාරය ඒක ලියා ගන්න මෙහෙම නිර්වචනයක් සම්භාවනා සයාදුත්ප්‍රේක්ෂා සයන්න යන්සේ ඇලපිල්ල දුයන්න අල්කයන්න ප්‍රේයන්න අල්කයන්න සායන්න සයාදුත්ප්‍රේක්ෂා වස්තු හේතු පලාත්මනා වස්තු හේතු පලාත්මනා. ඒ කියන්නේ ස්වභාවික දෙයකට කවියාට වමනා අර්ථය ලබා දී. ස්වභාවික වස්තුවකට කවියාට වමනා අර්ථය කැවීම. දැන් වස්සානේ කවිය නම් කුඹු අතු වතුර අත ගගා නැමිලා දියට කුඹුක්කතු වතුර අතගගා කියන එක ස්වභාවික සංසිද්ධියක් කවිය අර්ථකථනය කරනවා. කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන මල් පිපිල කියන එක කවිය Tamanට ඕන විදිහට අර්ථකථනය කළා. මේ විදිහට ස්වාභාවික සංසිද්ධියක් Tamanට අවශ්‍ය විදිහට අර්ථකථනය කිරීමට කවියාට ඇති ගුණය කවියාගේ හැකියාව අපි උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා හඳුන්වනවා. ඊළඟට අපි ගත්තේ 298 299 අතිශෝක්ති අලංකාරය 300 අතිශෝක්ති අලංකාරය 301 ස්වභාවෝක්ති අලංකාරය 302 අතිශෝක්ති 303 අතිශෝක්ති බලන්න බහුල වශයෙන් කවිය පාවිච්චි කරලා තියෙන්නේ අතිශෝක්ති අලංකාර 304 ස්වභාවෝක්ති 305 ස්වභාවෝක්ති 306 ස්වභාවෝක්ති 307 උපමාලංකාර 308 අතිශෝක්ති අලංකාර 307 උපමාලංකාර
308 උපමාවෙන් උපමා අලංකාර 309 අන්න අලුත් තැනකට ආවා ශෘංගාර රසයෙන් යුක්ත කාව්‍ය අලංකාර ශෘංගාරයෙන් හා උපමාවෙන් යුක්තයි ශෘංගාරය හා උපමාව ශෘංගාර රසය සෞන්දර්ය විද්‍යාවේදී නිර්වචනය වෙන්නේ නිර්වචනයේ විදිහට මම කියන්නම් මම ඒවා ගෲප් එකට දාන්නම් නිවැරදි අක්ෂර වලින් ශෘංගං තාලුද සයන්න ගැටපිල්ල බිඳුව ගයන්න බිඳුව ශෘංගං භි භි මන්මතෝද්භේද ශෘංගං භි මන්මතෝද්භේද සතද්‍රාගමන හේතුක ඒකේ අර්ථකථනය මන්මතයාගේ උද්භේදය හෙවත් ප්‍රාදුර්භාවය මම සරල කරන්නම් මන්මතයාගේ උද්භේදය හෙවත් ප්‍රාදුර්භාවය ඒ කිව්වේ අනංගයාගේ හා සම්බන්ධ හැඟීම් ඉස්මතු වී ප්‍රේමය රාගය රතිය ආශාව ඇල්ම යන හැඟීම් වලට සම්බන්ධ මනෝභාව ජනනය වීම තමයි ශෘංගාරය කියලා කියන්නේ. හරි? එතකොට 310 ශෘංගාරය 311 ශෘංගාර රසය 312 ශෘංගාර රසය ඒකේ 312 තියෙනවා ශෘංගාර තියෙනවා රූපක තියෙනවා ශෘංගාර අලංකාරය රූපක අලංකාරය ස්වභාවෝක්ති අලංකාරය අතිශෝක්ති අලංකාරය ඔය හැමතැනම තියෙනවා 312 හොඳ කවියක් ඔයාලට අගය කරලා දෙන්න පුළුවන් එකක් 313ක් තේමයි 314 ස්වභාවෝක්ති 315 ස්වභාවෝක්ති. එතන ඔයගොල්ලෝ දැන් මෙතනදී කවිවල තියෙන ඔබට නිර්දේශ කවි කියන්නේ මම අදගත්ත තෝරගත්ත කවි ටිකේ කාව්‍ය අලංකාර මොනවද කියලා අඳුනගත්තා. ඊළඟට ඔයගොල්ලෝ මෙතනදී මම උදව්වක් විදිහට නැවත කියන්නම්. අර 390 ඉඳලා ඉස්සරහට එද්දී ඔයගොල්ලෝ වෙනම ලයිස්තුවක් හදාගන්න. ස්වභාවිකව සිද්ධ වෙන්න නොසිද්ධ වෙන්න සිදුවේ. සත්තුන්ගේ චර්යාවන් ක්‍රියාකාරීත්වය කවිය කොහොමද ඈඳගත්තේ? කවි වීණා වාදනයේ මధుර බව කියන්නේ. එක සාක්ෂිය ගානේ ඔයාලට ඉදිරිපත් කරගෙන යන්න පුළුවන්. හස්ති සේනාව, අශ්ව සේනාව, ආරක්ෂකයෝ, පුරාංගනාව, මාළුටික, පක්ෂීන්, රිලව්, කවුලෝ, නයි, කින්නරු, මොනරු, ගිරව්, මුවෝ, දිව්‍ය සේනාව, මනුස්ස සේනාව. මේ ටික ලිස්ට් එකක් හදලා ඒගොල්ලන්ට මොකද්ද උනේ කියලා කිව්වනම්, ඇයි උනේ කියලා කිව්වනම් වීණානාදී මధుර බව වෙනවා. ලිස්ට් මේක උත්තර ලියන්න කාගේවත් නෝට් බලන්න එපා. උත්තර ඉල්ලන්න එපා. සටහන් බලන්න එපා. ගුරුවරයා සටහනක් දීලා දින ඒක අයින් කරලා දාන්න. ඔයාලට හිතන්න පුළුවන් මෙන්න මෙහෙමයි හස්තීන්ට උනේ හේතුව මේකයි. මෙහෙමයි අශ්වයන්ට උනේ හේතුව මේකයි. මේමයි ආරක්ෂකව අද උනේ මේමයි හේතුව මේකයි. ඒ විදිහට හැම එකේම හේතුව වීණානාදයේ තියෙන මధుරත්වය ඒ පුද්ගලයන්ගේ චිත්තාකර්ෂණය වී ජන නයන මනෝකර්ෂණය කරන දිව්‍යමය වීණා වාදනය. දිව්‍යමය නර්තනයකුත් දැන් ඊළඟට පාට ලැබෙනවා. තව එක දෙයක් ඔයගලට මම ඊළඟ විරිත්තට යන්න කලින් කියන්නම්. දැන් බලන්න සමහර වෙලාවට මේ කවියා තමන්ගේ කාව්‍ය අලංකාරය මතු කිරීම සඳහා එහෙම නැත්නම් කවියේ විරිත ආරක්ෂා කිරීම සඳහා කිසිදු තකිතයකින් තොරව නිර්භයව වචන වෙනස් කරනවා. ඒකම උදාහරණයක් වලට කියන්නම් 299 කවිය බලන්න 299 ගත්තොත් ඔසලෝයා ගුරුලෝයා ලොබම කලෝයා සිහි නොකලෝයා. එතකොට එතන ඔසලෝයා
ගුරු ලෝයා මේ විදිහට වචන වෙනස් කරලා තියෙන්නේ අර විරිත ආරක්ෂා කර ගැනීම සඳහා. තවත් උදාහරණයක් ඒකට පෙන්වන්න පුළුවන්. ඔයගලගේ නිර්දේශ කවි කොටස් වලම නවතා ගිගිරියේ 282 නවතා ගිගිරියේ අසන ලෙස සිත් පිරියේ කර කන් බිහිරියේ කරත වෙන ගායනා සරියේ. එතන හිතලා බලන්න. දැන් ගිගිරියේ කියලා වචනයක් නැහැ. වචනේ ගිගිරි. ගිගිරි. පිරියේ කියලා වචනයක් නැහැ. වචනය පිරිය. බිහිරියේ කියලා වචනයක් නැහැ. වචනය බිහිරි. සරියේ කියලා වචනයක් නැහැ. වචනේ සරි. හැබැයි කවියා අර විරිතට ගැලපෙන්න අර වචනේ වෙනස් කළා. එතන තියෙන විශේෂය තමයි වචනේ වෙනස් කළාට අර්ථයට හානි කළේ නැහැ. වචනේ වෙනස් කරනකොට අර්ථයට හානි වුණා නම් එතන කවිත්වයක් නැහැ. අර්ථය රැකගෙන වචනේ Tamanට ඕනි විදිහට වෙනස් කරන්න ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන්කම තමයි වච්‍ය වශෝභාවය කියලා කියන්නේ. වච්‍ය වශෝභාවය. වච්‍ය වශෝභාවය කියලා කියන්නේ වචන වලට වශී වීම නෙමෙයි වචන වශී කර ගැනීමේ ගුණය. පැහැදිලිද? වචන වශී කර ගැනීමේ ගුණය. දැන් සමහර වෙලාවට අපි දකිනවා කවියොත් උත්තර ලියන ළමයි වචන වලට වශී වෙනවා. මේ වචනේ දාන්න ඕනි කියලා හිතනවා. ඒක නෙමෙයි. වච්‍ය වශෝභාවය කියලා කියන්නේ වචන වශී කරගත්තා Tamanට ඕනි විදිහට Tamanට ඕනි හැඩයට Tamanට ඕනි තැනට එයාව පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ වාග් විෂයෙහි පරිණත කවිත්වයක් ගුත්තිල කවිය ගාව තිබ්බා. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම ගුත්තිල කවියට මම ගොඩක් ආදරෙයි. ඕගොල්ලෝ ආදරේ වුණා නම් ඕගොල්ලෝ උත්තරේ එනවා. තරහ වෙලා මේක ඉගෙන ගන්න ගියොත් ගුත්තිල කවිය ඔයාලට දැනෙන්නේ නැහැ. පැහැදිලි? එතකොට ඔන්න ඔයා දැක්කා මම ඔයාලට තවත් කවියගේ උපක්‍රමයක් පෙන්වුවේ. මම සීමා සහිතවයි සාකච්ඡාව කරගෙන යන්නේ. කවි 38ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. කාලයක් ගොඩක් ගත වෙන නිසා. එතකොට දැන් ඔන්න අපි විරිත් අඳුනගත්ත තවත් එක විරිතක් ඕගලට තියෙනවා. මෙතන තියෙනවා කවි පහක්. ඕගලට සාමාන්‍ය පෙළට නම් එතනින් නිර්දේශ කරලා තියෙන්නේ කවි 1යි හෝ 2යි. උසස් පෙළට කවි පහම තියෙනවා. මෙතන අපි මේ ගැන වෙනම කතා කරන්න ඕනේ. කියන්නේ අපි වෙන දවසක සම්මන්ත්‍රණයක් හරි සාකච්ඡාවක් හරි දාලා මේ කවි පහ ගැන විතරක් වෙනම කතා කරමු. මම අද ඔයගලට ඒ ගැන පොඩි අගය කිරීමක් කළා. ඒකේ විරිත ගැන ඔයගලට කියන්න අදහස් කරන්නේ. මෙතන තියෙන විශේෂය තමයි සිංහල භාෂාවෙන් කවි ලිවීම අවුරුදු 1000 ගානක සිද්ධ වෙන දෙයක්. සහ ඉදිරියට සිදුවන දෙයක්. ඒ 1000 ගානක කාල පරාසය ඇස්සේ මෙන්න මේ කවි පහ වගේ අර්ථයට සාධාරණයක් කරන શબ્දයක්. හරිද? શબ્දයට සාධාරණයක් කරන අර්ථයක්. දිව්‍ය අප්සරාවන් ගැන අපේ ගාව තියෙන හැඟීමට සාධාරණේ ඉටු කරන කවියක්. ගුත්තිල කියන බෝධිසත්වයාගේ වීණානාදයේ තිබිච්චි මధుර භාවයෙන් මත්වෙච්ච කෙනෙකුගේ චර්යාවන් නර්තනීය විලාසයෙන් පෙන්වන්න මේ ගත්ත උත්සාහය තරම් උත්සාහයක් මේ දහස් ගණනක අවුරුදු වල සිංහල පද්‍යයේ වෙනත් නැහැ. මේ කවි පහ විතරයි තියෙන්නේ. හරිද? ඉතින් මේක ඔයා ගුත්තිල කාව්‍ය ප්‍රශ්නෙට උත්තර ලිව්වත් නැතත් මේ කවි පහ පාඩම් කරගෙන ඉන්න එක ඔයා තාත්තෙක් වෙච්ච දවසක මුත්තෙක් වෙච්ච දවසක වචනේ හරියට ඇහුණානේ නේද? ඔයාට ආඩම්බරෙන්න හේතුවක් මෙන්න මේ කවිය කියලා සිංහල භාෂාවේ තියෙන උදාරත්වය. අපි හිතනවා ඕගොල්ලෝ අපේ પરම්පරාවට වඩා දියුණු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටින් වෙන රටවල් වලට ඕගොල්ලෝ යයි හොඳට ඉගෙනගෙන ඒ ගියාට පස්සේ අපේ භාෂාව ගැන, ජාතිය ගැන, රට ගැන ඔයගලට හැඟීමක් තියෙනවා නම් ඒක ප්‍රකාශ කරන්න. මේ තියෙන උදාරත්වය, මේ ශබ්ද රසය භාෂාව නොදන්න කෙනෙකුටත් විඳින්න පුළුවන්. ඉතින් ඕගලන් මේක හදවතින්ම අගය කරනවා නම් ඔයගලට ලස්සන උත්තරයක් ලියන්න පුළුවන්. අපි මේකේ වචන අර්ථ වලට දැන් යන්නේ ගියොත් දීර්ඝ වේලාවක් යනවා මේක ගැන කතා කරන්න. මේකේ අලංකාර ගැන මම ඔයගලට පැහැදිලි කළා.
මේ කවි පහ ගැන අපි වෙනම දවසක් වෙනම සාකච්ඡාවක් කරමු. මේ කවි පහ විතරක් අරගෙන මොකද ඒක මේ කවි පහට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය මේ වගේ වෙලාවක දක්වන්න බෑ. ඉතින් මේක රචනා කරලා තියෙන්නේ සවිසිමත් විරිත. සවිසිමත් විරිත කියලා කියන්නේ අර මාත්‍රා ගණනය කරගෙන ගියොත් එක පෙළක තියෙන මාත්‍රා සංඛ්‍යාව 26ක්. මාත්‍රා සංඛ්‍යාව 26ක්. එතකොට මේ දීර්ඝ මාත්‍රාව මගින් අර නර්තනයේ තියෙන ඒ ගුණයට කියන්නේ ලාස්‍ය ගුණය. දැන් පුරුෂයෙක් නටනකොට තියෙන්නේ ලාස්‍ය ගුණය නෙමෙයි. ලාස්‍ය ගුණයට පුරුෂයෙක් නටනකොට එතන ඕලාරික බවක් තියෙනවා. ඕලාරික බවක් කියලා කියන්නේ නිකන් පහත් හැඟීමක්, ජාගර හැඟීමක්. ඒක නුසුදුසුයි වගේ අදහසක්. ලාස්‍ය නැටුම කියලා කියන්නේ අර ස්ත්‍රී ලාවන්‍යයත් එක්ක එන අර සුන්දරත්වයත් එක්ක එන අර රිද්මයත් එක්ක එන නර්තනය. අන්නේ නර්තනයේ තියෙන මිහිර මේ පද්ධතිකේ තියෙනවා. ඒ විරිත ඊටාම උචිතයි. අපි අවස්ථාව ගනිමු මේ කවියේ මීට ආවේනික විරිත. මොකද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේක උගන්වන්නේ ඉස්කෝලවලත් පන්තිවලත් මේක උගන්වන්නේ ළමයින්ට ආකර්ෂණය වීම සඳහා මේ පද්‍ය පහ මත පදනම් වෙලා සකස් කරපු ගීතය ප්‍රචාරය කරනවා. එතකොට ගීතයට යනකොටම නැති වෙන්නේ මොකක්ද? කවිය. ගීතයට යනකොට කවිය නැති වෙනවා. එතකොට කවිය කියලා කියන්නේ ගීතය කියන්නේ මහගමසේකර කියනවා නිවුන් සොයුරු කියලා. නිවුන් සොයුරු උනත් දෙන්නේ දෙන්නේ. ඒ නිසා කවිය අනන්‍යතාව තියෙන්නේ ගීතයේ අනන්‍යතාව තියෙන්නේ ඒ බෙදුම් රේඛාව තියෙන්නේ කොතනද කියන එක සියුම්ව වටහා ගන්න ඕනි විශේෂයෙන් සාහිත්‍ය උගන්වන්න. නැත්නම් අපි සින්දු ටික ඔයගලට උගන්වනවා. හරි? ඒ නිසා මම ඊට ඊටාම සුදුසු කෙනෙක් තමයි ඔබට මේක ගායනා කරන්නේ. මේ විෂය පිළිබඳවත් සිංහල සාහිත්‍ය පිළිබඳවත් ජාතික පාසල රූපාණී ජාතික පාසල ඔස්සේ ඔබත් එක්ක ඒ අධ්‍යාපන සේවාවට සම්බන්ධ වෙන අරෝසා සමරදිවාකර අපි ආරාධනා කරමු නැවතත් ඔබ වෙනුවෙන් මේ රිද්මයට අනුගතව ඒ කවි ගායනා කරන්න. පුරසේ අඳිනාලසෙත් දෙලදිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙන නාදනු පාතබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රඟ සුබා උන්මදාරා මල්දමින් මුදු දිගු සුනිල් වර ලස ගොතා මන්මදා කිතු ලියලෙසින් උර තුර සරාදිලි මුතුලතා මන්නදාවන මිනිමෙවුල් නද වෙන නදින්නෙක් කොට ඉතා උන්නෙදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා තව කවියක් ගමු නේද? අමාරුයි. මේ වෙලාව තියෙන්නේ මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ කවි දෙක විතරයි රනිල් සර්. මට බුද්ධිලේ අරගෙන එන්න ගියොත් තව පොඩි වෙලාවක් යනවා. කමන්න මේ දෙක අපි කියමු. අරොස්සට ඒකේ මේ අර සින්දුවේ තාලේ මතකද? ඔව්. ඒ ගීතයේදී තියෙන නාදමාලාව මෙහෙමයි. රුරසේ අඳිනාලෙසේ
ලෙලදිදි විදූලිය පබා දැන් පොඩක් අවස. ගන්න. දැන් අර තාලෙන් කවියක් පේලියක් කියන්නේ. පුරසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදි විදූලිය පබා දැන් එතකොට ඔයගලට මේ දෙක සංසන්දනය කරාම තේරෙන්න ඕනි අර සින්දුවේ තාලෙ නැතුවොත් ඒක සුරංගන රැඟුමක් වගේ නෙමෙයි. එතන අර ලාස්සිය ගන්න බෑ. අර නර්තනය කියලා කියන්නේ අඛණ්ඩ චලනය නෙමෙයි. නර්තනය කියලා කියන්නේ චලනය වෙන අතර විරාමය. ඒ විරාමයට තියෙන කුඩා ඉඩ අර ගීතේ නැහැ. ඒකයි මම ඔයගලට කිව්වේ ඒක අර තනුවෙන්ම එන්න ඕනි කියලා. ඒක පැහැදිලි කරන්න ඔයාලට හොඳ අවස්ථාවක් ආවේ. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා එතකොට අපේ හිතවතියට මිතුරියට අපේ දරුවෝ වෙනුවෙන් කාලය සාල වශයෙන් වැඩසටහනට ඉඳලා කැපකිරීම ගැන ඉතින් සින්දුවක් එමු කියනවා නම් අපි අවස්ථාවක් ගනිමු. එතකොට දැන් මම හිතන්නේ අපේ නිරෝෂන් අවසානයේ දක්වා රැඳී ඉන්නවා ඇති මට තේරෙන්නේ නැහැ. අපි අපේ සාකච්ඡාව සමාප්තියකට ගෙනියමු. මම ඔයගලට අද කවි 38ක් සමාලෝචනය කළා. ඒ කවි 38 දී මම ඔයගලට කිව්වේ අපි මේ කවි ටික ගැන හොයන්න ප්‍රවේශයක් තමයි මන් දුන්නේ. කවි ටික අපිට වෙනම වචන වලින් අර්ථකථනය කරලා දෙන්න සාම්ප්‍රදායික විදිහට පන්තියක් විදිහට කරන්න නෙමෙයි මම අදහස් කළේ. ඒක හැබැයි එහෙම කරනවා නම් ඒක ඔයගොල්ලන්ගේ කාලයටත් ලොකු අසාධාරණයක්. මොකද ඒක තියෙනවනේ පොත්වල. ඔය හැම කවියෙම තේරුම තියෙන ඕනි කඩ එකක් තියෙනවා ඔයගොල්ලෝ ගාවත් තියෙනවා. ඉතින් ඒකත් මම මෙතන කියලා දෙන්නත් එක්ක පොත ළඟින් තියාගෙන කියවලා අපි කාලය වැය කරන එකේ ඔයාට කවදාකවත් දියුණු වෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ මේ කිව්ව අලංකාර කවිය තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද ඒයින් කවියට ලැබිලා තියෙන සේවය? මොකද්ද එතනින් රසයට ලැබිලා තියෙන සේවය? ඒ කවියාගේ ඒ අලංකාරය එතෙන්ට උචිතද? මේ ආදී දේවල් කෙරෙහි සිත යොමු කරමින් ඕගොල්ලෝ ලියන ඡේදය ඔය ගුරුවරයෙක් දෙන පිටු 10ට වඩා වටිනවා. මොකද ඔයා අද ඡේදයක් ලියලා ඊළඟ දවසේ ඡේද දෙකක් ලියන. ඒ විදිහට ඔයා තනියෙන් උත්තරයක් ලියන්න පුරුදු වුණා නම් අද අපේ මේ සම්මන්ත්‍රණේ සාකච්ඡාවේ ප්‍රයෝජනය ඔයගලට එන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් අපි අද අපේ වැඩසටහන අවසානයේට යන්නේ. අපි වෙනත් දවසක දැන් අරෝසරත් මහන්සි ඇති නැත්නම් අපිට සින්දුවක් එම අහන්න තිබුණා. අවස්ථාව දුන්නොත් ගොඩක් අය ඒ වගේ අවස්ථාවලට දැන් කැමති වෙලා ඇත්තේ. අපි විනාඩි 5ක් විතර ගමු වැඩි. එතන ඉතින් ගායනය කරන්න ඕනේ. අරෝස දන්නවනේ මේ වයසේ ළමයින්ට ඉතින් ගැළපෙන තෝරා ගැනීම ඔයාලට තියෙනවා. අපිට වින්දනය කිරීමේ අයිතිය දීලා තෝරා ගැනීම ඔයාලට කරන්න. මොකද අපි වාගේ සින්දු විශ්වවිද්‍යාලේ දැන් අවුරුදු 20කට කලින් ඉඳන් රසවින්ද ගීත. දැන් අපේ මේ විශාරද නන්දාමල්ලි මැතිණියගේ ජීවිතේ කවියක් වගේ ගීතයක් ගායනා කළොත් කමක් නැද්ද? කවන්න නැහැ. මේගොල්ලන් ඔක්කොම ඉන්නේ හොඳ රසිකයෝ, හොඳ විද්වතුන්, හොඳ රසවතුන්. නිර්මාණය වුණේ ගජමන් නෝනා කියන අපේ ප්‍රවීණ කිවිදිය පිළිබඳව සකස් කෙරුණු ටෙලි නාට්‍යයේ තේමා ගීතය හැටියට. ඉතින් මම බොහොම ප්‍රිය කරන ගීතයක් බණ්ඩාර හැලීගුරු කියන ප්‍රවීණ ගේය පද රචකයා රචනා කරලා ආචාර්ය රෝහණ විල්සන්යන් සංගීතවත් කරපු ගීතයක්. නන්දමිස්ගේ මියුසික් නැති වුණාට එච්චර හිතන්න එපා මම ගායනය කරන්න. ජීවිතේ කවියක් ආදරේහි සොඳුරු තම වදනක් කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක් වූ විට දැනී පෙර නොවිඳි රසයක් පසුපසින් හඹායන අතවර හැර දමා යා නොහැක බෝදුර දුකද ඉවසා දරා ගන්නට සිතට බල කරනා හැඟුම් අවදිව මැවේ කවිකම
ජීවිතේ කවියක් ආදරේහි සොඳුරු තම වදනක් කඳුලැලි බිඳා හසරැලි පොදක් එකට එක් වූ විට දැනී පෙර නොවිඳි රසයක් එකට එක් වී බැඳී උන් එක දන හැර දමා යයි නොකියාම ඈතට පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ කවුරුනම් ලං වේද තනියට ජීවිතේ කවියක් ආදරේහි සොඳුරු තම වදනක් කඳුලැලි බිඳා හසරැලි පොදක් එකට එක් වූ විට දැනී පෙර නොවිඳි රසයක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි කියලා අපි කියන්න ඕනේ. මම දැක්ක අපේ නෑ මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි ඇත්තටම අපි රනිල් මේකට ගීතය අපි වාදනයේ නැතුව අහනකොට ගීතයක් කොච්චර හොඳට රස විඳින්න පුළුවන්ද කියන එකට උදාහරණයක් අපි ගත්තේ. ඒක ඔබ හැමදාමත් හොඳට කියනවා. ගායනා කළා. මම දැක්ක අපේ නිරෝෂන් ඉන්නවා. නිරෝෂන් අපිට වචනයක් කියමු අපි වැඩසටහන අවසන් කරන්න කලින් මගේ ශිෂ්‍යයන්ට මම මතක් කරන්න ඕනි. නිරෝෂනුයි ඔය ඉන්න ගුරුතුමා සහ මම මාවර්ලේ බද්දී ස්වාමීන් වහන්සේ අපි එකම කාමරයක් අස්සේ අවුරුදු 5කට ආසන්න කාලයක් පාඩම් කරමින් සද්ධර්ම රත්නාවලී හිතට තබාගෙන නිදාගෙන බද්දී ආම්දුරන්ට පොඩි උස්සාසනයක් තිබුණ නිදා ගන්න ලැලි දෙකක වගේ පොඩි දිග පුටුවක් අපි දෙන්නයි බිම බෙඩ් ෂීට් එකක් හරි මොකක් හරි සමාන නිකම්ම සිමෙන්ති අපි අවුරුදු 20කට උඩදී අතීතයේ මේ මතක් කරන්නේ මම ඊටාම සතුටු වෙනවා මේ වගේ තාක්ෂණයකින් අපිට මුණ ගැහිලා මේ විදිහට කතා කරන්න ලැබීම ගැන සිංහල ගෞරව උපාධිය එකට හදාරපු අපි මේ විදිහට එක වේදිකාවක හමු වෙනවා වගේ ඉදිරි දේශනාවකදී මම බලාපොරොත්තු වෙන අපිට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන සහකාර ප්‍රකාශිකාව හැටියට ඉන්න අපේ ප්‍රගීතිකා ජයසේකර ඒ වගේ අපි කීප දෙනා එකතු වෙලා අපි දරුවෝ වෙනුවෙන් මේ වගේ හොඳ වැඩසටහනක් ඉදිරියේදී කරමු මම කැමති නිරෝෂන් වචන කීපයක් කතා කරනවා ඔව් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝදර ආචාර්යතුමනි මගේ සහෝදරියනි කිවිදියේ මේ දරුවනි ඇත්තටම අපි අද ජීවත් වෙන පරිසරය අපි කෘත්‍රිම පරිසරයක ජීවත් වෙන්නේ ඒ කෘත්‍රිම පරිසරයේ ජීවත් වෙනකොට අපිට අපේ යටගියාව සාරා අවුස්සන්න තියෙන අවස්ථාවන් ටිකක් අඩුයි මේ තියෙන මාසෙත් අපි කොයි මමයි දැඩි තරඟයක ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ තරඟයේ ජීවත් වෙන අතරතුර ඔබට මේ වගේ වින්දනීය හෝරාවන් තුලින් සහ අපගේ මිත්‍රතුමා වගේ ඇදුරුතුමන්ගෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම ඔවුන් කිසිම ගැටලුවක් නැතුව කියන්නට පුළුවන් සිංහල විෂය අදාළ සාහිත්‍ය පිළිබඳව නියම පරිචයක් තියෙන දේශකයෝ. ඒ නිසා ඔබට ලැබිච්ච මේ වාසනාවක් කියලා ප්‍රාර්ථනා කරමින් මෙවන් කටයුතු මෙවන් සහෘද හෝරාවන් දිගටම පවත්වන්න අපේ ජනතාව අවදි කිරීමේ හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ඔබට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්නම් මේ කාලය මේට අවස්ථාව නොවන නිසා අපි නැවත අවස්ථාවක මේ වගේ මම කියලා ප්‍රාර්ථනා කරමින් අයබෝවන් ඔබ සැමට. හොඳයි එhmenan නිරෝෂන් බොහොම ස්තුතියි. මම දන්නවා අපි බය නැහැ නිරෝෂන්ලට අරෝසලට කතා කරන්න දෙන්න. මොකද දන්නවා අවස්ථාවට අනුව කතා කරන්න ඕනි කොච්චර ප්‍රමාණයයිද කතා කරන්න ඕනි මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන හොඳ අත්දැකීම් තියෙන ජීවිතේ බොහෝ දේවල් එකට වින්දනය කරපු අය අපි. ඉතින් ඔබ සීල දෙනාට නැවත ස්තුතිවන්ත වෙනවා විශාල පිරිසක් රැඳිලා හිටියා. අපි දන්නවා ඔයගලට තියෙන පැකේජ් පාසුකම් එක්ක ඩේටා පාසුකම් එක්ක එන්න අඩු වෙනවා. නමුත් අද දවසේ ගොඩක් දෙනෙක් මේකත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
අපේ පන්තිවල ගොඩක් අය මේකට අද සම්බන්ධ වුණේ නෑ. ඒගොල්ලන්ට අද වෙන වැඩක් තියෙන නිසා මම හිතනවා පිට අය ගොඩක් අය ඉන්නවා ඇති. ඒ සීල දෙනාටත් වැඩක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඔබ සීල දෙනාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් මම මගේ මිතුරිය අරෝෂට නිරෝෂන්ට ඒ වගේම මගේ දයාබර සිසුවියන්ට මේ පණිවිඩය හැමෝම අතටම බෙදලා දීපු සීල දෙනාට ස්තුතිවන්ත වෙනවා. සුබ රාත්‍රියක් ආයුබෝවන්.